මේ අන්තිම ගානනේ හැමෝම බලන්න. නිෂ්පාදන ගිණුමක් ඉල්ලනවා. ඊට අමතරව අපෙන් ඉල්ලනවා ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ විමල්ගේ ණය ගිණුමයි. නිෂ්පාදන ගිණුමේ උඩින්ම එන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගේ එකතු කළ අමුද්‍රව්‍ය ගණු. රූල් 3ක් 4ක් යවලා ඍණ අවසාන අමුද්‍රව්‍ය තොගය පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. රූල් 5ක් යවලා නිෂ්පාදන පොදු කාර්ය. අය රූල් 7ක් 8ක් යවලා විකුණුම් පිරිවැය. දැන් මෙතනලා ආදායම් ප්‍රකාශය යන්නේ පුතේ. හරිද? වෙනත් ආදායම් වියදම්. මූලදත්ත ප්‍රකාශය ඉල්ලලා නැහැනේ ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ. හරිද? හැමෝම බලන්නකො. මම දැකපු විදිහට හරිද මේ ගානේ හවුල්කරු විශ්‍රාමයේ යන්නේ පුතේ අවුරුද්දේ අවසානයේ. එහෙනම් අපි සාමාන්‍ය විදිහට ගාන හදාගෙන යමු. හරිද? මේ උඩ තියෙන තොරතුරු ටික අපි දාගමු. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 600යි. ඒක උඩින්ම දාගත්තා. නොනිමි දැන් ඔයගොල්ලෝ දන්නවා අවසානයේ නිෂ්පාදන පිරිවැයට අවසාන උත්තරේ ගන්න කලින් ආරම්භක නොනිමි එකතු කරලා අවසාන නොනිමි අඩු කරනවානේ. එහෙනම් ආරම්භක නොනිමි කීයද පුතේ? මං කියන එක පැහැදිලි නැහැලු. මං කියන දේ පැහැදිලිව ඇහෙනව නේද? පුතා මේ කවුද පසින්දු ආගේ සිග්නල් අවුලක් තියෙන්නේ. හරි. හරි පුතේ හරි. අහන්න. ආරම්භක නොනිමි කියලා මෙතෙන් එනවා 800ක්. හරිද? නිමිතෝග සාමාන්‍යයෙන් නිමිතෝග යන්නේ පුතේ කම්හල් කියන වචනේ නැත්නම් ආදායම් ප්‍රකාශයට යන්නේ. ආරම්භක නිමිතෝගේ එනවා 1200යි. හරිද? කියලා කියවලා බලන්න අමල් බිමල් චමල් හවුල් ව්‍යාපාරයේ නිෂ්පාදන ව්‍යාපාරයක නිරත වේ 2017 3.31 දිනට තමා පුතේ ඔය දීලා තියෙන්නේ මුල් තත්ත්ව ප්‍රකාශය. ඔය අපිට ගාන හදන්න කියලා තියෙන්නේ 2018 3.31. ඔය තියෙන්නේ ගිය අවුරුද්දේ අවසාන ශේෂ. කියන්නේ මේ අවුරුද්දේ ආරම්භක ශේෂ. එහෙනම් ආරම්භක අමුද්‍රව්‍ය තුගේ මම නිෂ්පාදන ගිණුමේ උඩින්ම දැම්මා. ආරම්භක නොනිමි ටික මෙතන විකුණුම් වලට උඩින් දැම්මා. ආරම්භක නිමිතෝගේ විකුණුම් පිරිවැයට දැම්මා. හරිද? ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ දීලා තියෙනවා. ඒක දාගමු. අමල්ගේ 10යි, විමල්ගේ 6යි, චමල්ගේ කීයද පුතේ? 4000යි. ජංගම ගිණුම් වල ශේෂ අමල්ගේ 1200යි, විමල්ගේ 1000යි, චමල්ගේ 600යි. හරිද? ණය ගිණුම තියෙනවා අමල්ගේ 4000ක් පොඩ ඒක ඔළුවේ තියාගන්න. අමල් බිමල් චමල් 5ට 3ට 2 අනුපාතයට ලාභ බෙදාගන්නේ. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ මත 110ක් පොලී දෙන්න කියනවා. පොලී බලමු මොකද හවුල්කරු විශ්‍රාමයන්නේ අවුරුද්දේ අවසානයේනේ. එහෙනම් ප්‍රාග්ධන පොලී 3 දෙනාටම එනවා පුතේ. කීයද? මම හිතන්නේ 1000යි 600යි 400යි. ඒක ජංගම ගිණුමට බැර වෙනවා. හරිද? ඊළඟට හවුල්කරු ව්‍යාපාර සපයන ණය සඳහා 112ක පොලියක් හිමි වේ කියනවා. එහෙනම් පුතේ උඩ කියලා බලන්න අමල් ව්‍යාපාර ණයක් දීලා තිබ්බනේ 4000ක. ඒකට 112ක් පොලි. ඒ කියන්නේ මං හිතන්නේ කීයද? 480යි. කාට ගෙව්වත් පොලි කියන්නේ මූල්‍ය වියදමක්. හරිද? ඒක අපි අවසානට දාමු. හරිද? ඒක ඔළුවේ තියාගෙන ඉන්න. දීලා තියෙනවා පුතේ යටින් මෙන්න මෙහෙම. 2018යි 3.31 දිනෙන් අවසන් වූ වර්ෂයේ තොරතුරු දීලා තියෙනවා. අමුද්‍රව්‍ය ගැනුම් 1400යි. අමුද්‍රව්‍ය ගැනුම් මම මෙන්න මේ අමුද්‍රව්‍ය ගැනුම් කෙලින් ලිව්වා. ඒකම ඍජු වේතන 700යි. පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යටින් ලිව්වා. හරිද? ළමේ පුතේ කැඩි කැඩි ඇහෙන්නේ නැතු යන්නේ ඕගොල්ලන්ගේ සිග්නල් අවුලක් මගේ අවුල් වෙන්න විදියක් නැහැ පුතේ. හරිද? ඍජු වේතන 700යි. පරිපාලන හා බෙදා හැරීමේ වියදම් තියෙනවා 2350. හැබැයි මම ඒක නම් ගැළපිල්ලක් දැක්කා. හරිද? ඒක චුට්ටක් කොහොම තියලා යමු. මූල්‍ය වියදම් 350යි. ඒක දැම්මා. විකුණුම් 9700
විකුණුම් කෙලින් ලිව්වා. නිෂ්පාදන පොදු කාර්ය 300යි. මම හිතන්නේ ඒකත් මම පොඩි ගැළපිල්ලක් දැම්මා. ඒකින්ද ඒකත් චූටි මාක් එකක් දාලා අතාරින්නකෝ. උන්ද අතෑරලා තියෙනවා ණය අමල්ගේ 4000යි. පරිපාලන හා බෙදා හැරිනුයි නිෂ්පාදන පොදු කාර්යයි. උදේ දීලා තියෙනවා අවසාන තොග ටික. අවසාන අමුද්‍රව්‍ය තොගේ 1000යි. මෙතන පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට උඩින් අඩු කරනවා. අවසාන නොනිමි 600යි. මෙතනින් අවසාන නොනිමි කෙලින් අඩු කරනවා. අවසාන නිමි තොගේ 1500යි විකුණුම් පිරිවැයට උඩින් අඩු කරනවා. හරිද? අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා හෝ නොමැති අතර ඒ සඳහා කිසිදු සටහනක් නැහැ. යන්ඩුට්ට කියලා අමල්ගේ ණය තිබ්බ 4000ක්. ඒකට පොලිය 112යි කියන්නේ පුතේ 480 වන්නේ. කාට ගෙවුවත් පොලිය කියන්නේ මූල්‍ය වියදමක්. වෙන ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ ණය පොලිය කියලා එනවා 480ක්. හැබැයි මේ 480 ගෙවන්න තියෙන්නේ බාහිර පුද්ගලයෙකුට නෙමෙයි හවුල්කරුවෙකුට. දැන් කරලාම දන්නවා. හවුල්කරුවන්ට ගෙවන්න තියෙන දේවල් ලියන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ බැර පැත්තේ. දැන් ණය පොලිය කියලා අමල්ට බැර වෙනවා පුතේ කීයද? 480. හරිද? ඊළඟට කර්මාන්ත ශාලාවේ කළමනාකරු වශයෙන් අහන්නු ඔය ගැළපිලි ටික මම එකින් එක කරලා තියෙනවා. මම ඒ ටික පොඩ්ඩක් කරලා මෙතෙන්ට එන්නද? බලන්න. අමල්ගේ ණය සඳහා පොලිය ගෙවා හෝ සටහන් කරලා නැහැ කියනවා. අමල්ගේ ණය තිබ්බා 4000ක්. ඒකට පොලිය පුතේ 112ක් නේ ගෙවන්න කිව්වේ. ඒ කියන්නේ කීයද? 480. ණය පොලිය කියලා එනවා. අනිත් අතර මේක ගෙවන්න තියෙන්නේ හවුල්කරුවෙකුට. මෙතන 480. ඒක යාගේ ජංගම ගිණුමට බැර කරනවා ණය පොලිය කියලා 480. 400 නෙමෙයි 480. හරිද? ඊළඟ ගැළපිල්ල. මොකද්ද පුතේ කියන්නේ? පස්වෙනි ගැළපිල්ල. මොන ස්ලයිඩ් එකේ වැටෙනවා. කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස සේවය කිරීම වෙනුවෙන් චමල්ට 10000ක මාසික වේතනයක් ගෙවනවා. මම එතනින් එහාට කියවන්නේ. චමල් කියන එක්කෙනාට ගෙවන්නේ හවුල් වේතන නෙමෙයි පුතේ කම්මල් කළමනාකරන වේතන. කම්මල් කළමනාකරන කාටව ගෙවුවත් ඒක පොදුකාර්ය වියදමක්. එතකොට මාසෙට 10000 නම් අවුරුද්දට 1,20,000යිනේ. එහෙනම් මම පොදුකාර්ය වියදම් යත්තේ දානවා කම්මල් කළමනාකරන වේතන කියලා 1,20,000. අනිත් අතර මේක ගෙවන්න තියෙන්නේ බාහිර පුද්ගලයෙකුට නෙමෙයි හවුල්කරුවෙකුට. හවුල්කරුවෙකුට ගෙවන්න තියෙන සියලුම දේවල් ගෙනහල් ලියන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ බැරපැත්තේ. එහෙනම් කම්මල් කළමනාකරන වේතන කියලා කාටද පුතේ චමල්ට බැර වෙනවා 120ක්. දැන් එතනින් එහාට කියවන්නකෝ. ඕක මෙන්න මෙහෙම කතාවක් කියනවා. මොකද්ද? චමල්ට මාස 10ක් සඳහා ගෙවන ලද වැටුප. එතනින් එහාට ගෙවන්න එපා. මේ චමල් කියන හවුල්කරුට වැටුප් ගෙවලා. ඔය දන්නවා හවුල්කරුවෙකුට යම් දෙයක් ගෙවුවොත් ඒක ලියන්නේ ජංගම ගිණුමේ හරපැත්තේ. එහෙනම් මාසෙට 10 නම් මාස 10ට 100යිනේ. එහෙනම් වැටුප් කියලා චමල්ට 100ක් කර වෙන්න ඕන. හැබැයි පුතේ මේ ගෙව්ව වැටුප ජංගම ගිණුම තුල නෙමෙයි ලියලා තියෙන්නේ නිෂ්පාදන පොදුකාර්ය වියදම් ඇතුළේ. කියලා බලන්න නිෂ්පාදන පොදුකාර්ය වියදම් ඔක්කොම තියෙනවනේ 300ක්. 300 ඇතුළේ මේ චමල්ට ගෙව්ව වැටුප 100ක් තියෙනවා. එහෙනම් පුතේ ඇත්තටම නිෂ්පාදන පොදුකාර්ය වියදම් එන්නේ කීයද? 200යි. ඇයි ඒ? චමල්ගේ ගෙවපු වැටුප වෙනම දාන්න දෙයක් නෑ. අපි චමල්ගේ සම්පූර්ණ වැටුප පොදුකාර්ය වියදම් වලට දාලා ඉවරයි. පැහැදිලිද? තේරුණාද? ඊළඟට මොකද්ද පුතේ කියන්නේ? අංක 6. ප්‍රවර්තන වර්ෂය සඳහා ෂෙයා ලක්ෂ 14යිලු. එය පරිපාලන හා බෙදා හැරීමේ වියදම් යටතේ ගිණුම්ගත කරලා තියෙනවා. හරිනේ. එහෙනම් උඩ පරිපාලන හා බෙදා හැරීමේ වියදම් 2350යි. 1400ක් පුතේ මොනවාද? ෂෙයා. හැබැයි ඒ වටිනාකම කර්මාන්ත ශාලාවයි පරිපාලන කාර්ය අතරයි සමානව බෙදන්න ඕන කියන්නේ 700ක් යන්න ඕන පොදු කාර්ය වියදම් වලට. ඉතුරු 700 තමයි පරිපාලන වියදම් වලට යන්නේ ආදායම් ප්‍රකාශය. එතකොට පරිපාලන හා බෙදා හැරීම කියලා එන්නේ පුතේ කීයද? 2350 1400ක් අයින් කරපුවාම මම හිතන්නේ 950යි. තේරුණාද? පැහැදිලිද? හරි. ඊළඟට මොනවද පුතේ කියන්නේ? අසනීප තත්ත්වයක් හේතුවෙන් 2018 3.31ක බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නවා. එදිනට ඔහුගේ කීර්තිනාම කොටස ලක්ෂ 21ක් විතර ඇස්තමේන්තු කරලා තියෙනවා. ඔහුට ගෙවන්න ඕන මුදලින් ලක්ෂ 30ක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශ්‍රාම ගැනීමේදී ගෙවලා තියෙනවා. ඉතිරි මුදල ණය ගිණුමකට මාරු කරලා තියෙනවා. අමල් චමල් පහර දෙක අනුපාතයෙන් ලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න එකඟ වෙලා තියෙනවා. හොඳට බලන්න උඩ තියෙන්නේ මුළු කීර්තිනාමය නෙමේ. මොකද්ද? විශ්‍රාම ගිය හවුල්කරුට අයිති කීර්තිනාම කොටස. ඕනනම් කොටස ගුවාම ඔලුවට එන්නේ භුක්ති විඳීමේ අනුපාතයනේ. ඕනනම් කොටස ගලපන්නත් පුළුවන් පුතේ මුළු කීර්තිනාමය ගලපන්නත් පුළුවන්. නේ. මුළු කීර්තිනාමය මේගොල්ලෝ ලාභ බෙදාගත්තේ පුතේ පහට තුනට දෙකනේ. ඔය චමල්ට ලාභෙන් 10න් දෙකක්නේ. විමල්නේ හවුල් ව්‍යාපාරේ විශ්‍රාම යන්නේ. විමල් කියන්නේ පුතේ දෙවෙනි හවුල්කරුනේ. එයාට ලාභෙන් 10න් 3ක්නේ.
ඕන්නම් මේ මුළු කීර්ති නාමය කීයද කියලා බලන්න. මේ 2103න් බෙදලා 10න් වැඩි කළා නම් එනවා. එන ගාන ප්‍රාග්ධන කිරීමෙන් ගැලපුවා නම් හරියි. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. අපි කීර්ති නාම කොටස ගලපමු. කොටස කිව්ව ගාම ඔලුවට එන්නේ මොන අනුපාතයේද? භුක්ති විඳීමේ අනුපාතයනේ. භුක්ති විඳීමේ අනුපාතය හොයන්නේ නව අනුපාතයෙන් පැරණි අනුපාතය අඩු කරනවා. හරිද? නව අනුපාතයේ 5ට 2යි. නව අනුපාතයේ 5ට 3ට 2යි. මෙතන එකතුව 7යි. මෙතන එකතුව 10යි. යට එකකින් උඩ එක වැඩි කරනවා. උඩ එකෙන් යට එක. 10 වරක් 5 50යි. 10 වරක් 2 20යි. 7 වරක් 5 35යි. 7 වරක් 3 21යි. 7 වරක් 2 14යි. එන පුතේ භුක්ති විඳීමේ අනුපාතය එන්නේ 15ට 6යි. තව කෙටි කරලා කිව්වොත් 3ෙන් බෙදලා ගත්තොත් 5ට 2ම තමයි නේ. හරිද? එහෙනම් මේක ප්‍රාග්ධන කිරීමෙන් ගලපමු. විමල්ට කීර්ති නාමයෙන් 2100ක් අයිති. ඒක යාගේ ප්‍රාග්ධනයට එකතු කරන්න බැර කළා. මේ 2100 මේ දෙන්න 5ට 2 අනුපාතයෙන් බෙදාගෙන තියෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයෙන් අඩු කරනවා. 5ට 2 අනුපාතයට කීර්ති නාමය කියලා 1500යි 600යි. ඒකම විමල්ට විශ්‍රාම යාම වෙනුවෙන් කීයක් ගෙවලාද? 3000ක් ගෙවලානේ. ඒක යාගේ ප්‍රාග්ධන කිරීමට හර කරනවා මුදල් කියලා 3000. පැහැදිලිද? තේරුණාද? හරි. අහන්නකෝ. ඔච්චරයිනේ තියෙන්නේ. එහා පැත්තේ කියනවා එච්චර වෙන මොකුත් නැහැ. හරිද? දැන් මම මේ ගැළපිලි ටික අහපව් ගානට දාගෙන යනවා. ණය පොලී ගැළපිල්ල අපි දැම්මානේ. කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස පස්වෙනි ගැළපිල්ල සේවය කිරීම වෙනුවෙන් චමල්ට මාසෙට 10000ක් ගෙවනවා. මාසෙට 10000 නම් අවුරුද්දට 1,20,000ක්. මෙතන තියෙන්නේ හවුල් වේතන නෙමෙයි කම්මල් කළමනාකරන වේතන. එහෙනම් පොදුකාර්ය වියදම් ඇත්තේ දැම්මා 1,20,000. අනිත් අතට මේ 1,20,000 ගෙවන්න තියෙන බාහිර පුද්ගලයෙකුට නෙමෙයි හවුල් කරුවෙකුටනේ. ඒක යාගේ ජංගම ගිණුමට බැර කළා. හරිද? දැන් එතනින් එහාට ගෙවන්න. චමල්ට මාස 10ක් සඳහා ගෙවන ලද වැටුප. ඔක දන්නවා හවුල් කරුවෙකුට යම් දෙයක් ගෙවුවොත් ලියන්නේ ජංගම ගිණුමේ හර පැත්ත. එහෙනම් වැටුප කියලා ලක්ෂයක් හර කරනවා. ජංගම ගිණුමට හර කරන්න ඕන වෙනුවට පුතේ හරිද? ජංගම ගිණුමට ලක්ෂේ හර කරන්න ඕන වෙනුවට ඒක දාලා තියෙන පොදු කාර්ය වියදම් වලට කියනවනේ. එහෙනම් පොදු කාර්ය වියදම් 300න් ලක්ෂයක් චමල්ට ගෙවපු වැටුප. එහෙනම් ඇත්තටම පොදු කාර්ය වියදම් එන්නේ කීයද? 200යි. මොකද චමල්ගේ වැටුප වෙනම පොදු කාර්ය වියදමක් හැටියට ලියලා ඉවරයිනේ. ඔය 300 ඇතුලේ තියෙන චමල්ට ගෙවපු 100 අයින් කළේ නැතුනොත් එකම 100 දෙපාරක් ගිණුම්ගත වෙලා වෙනවා. හරිද? ඊළඟට ප්‍රවර්තන වර්ෂයේ සඳහා ෂෙයා ලක්ෂ 14ක් වන අතර එය පරිපාලන බෙදා හැරීම වියදම් ඇත්තේ තියනවලු. මේ වටිනාකම කර්මාන්ත ශාලාවයි පරිපාලන කාර්ය අතරයි සමානව බෙදන්න කියනවා. එහෙනම් පුතේ ෂෙයා 1400 භාගයක් යනවා පොදු කාර්ය වියදම් වලට. හරිද? එතකොට ඊට කලින් අපි මෙහෙම දෙයක් කළා එමුකෝ. පරිපාලන හා පොදු බෙදා හැරීම තියෙනවා 2350. නේද? ඒ 2350 ඇතුලේ තියෙන 1400ක ෂෙයා වලින් හරිද? හරියටම භාගයක් 700ක් යන්න ඕන පුතේ පොදු කාර්ය වියදම් වලට. එහෙනම් උඩට යනවා පොදු කාර්ය කියලා කීයද? 700ක්. පරිපාලන හා බෙදා හැරීම කියලා 1650යි එන්නේ. ඕනනම් මේ පරිපාලන බෙදා හැරීම අහගන්න 950 දාලා ෂෙයා ටික වෙනම දාන්නත් පුළුවන් ඈ. මං කළේ මං අතන ගැලපිල්ල ඔයගොල්ලන්ට වෙන වෙනම දාලා පෙන්නුවා. මම මෙතන කළේ පරිපාලන හා බෙදා හැරීම 2350 ඇතුලේ තියෙන ෂෙයා වලින් 700ක් අයිති පුතේ පොදු කාර්ය වියදම් වලනේ. ඒ 700 උඩට දාලා ඉතුරු ටික මේක තියප එක. එතකොට මේ 1650 ඇතුලේ පරිපාලන කාර්යයට අදාළ ෂෙයා ටිකක් තියෙනවා. හරිද? ඒක තේරුම් නැත්නම් නැහැ කියලා අහන්න ආයෙසරක් කියලා දෙන්නම්. ඊළඟ පුතේ අසනීප තත්ත්වයන් නිසා බිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත්තා. එදාට කීර්ති නාමය 2100කට තක්සේරු කළා. අපි හොයාගත්තනේ භුක්ති විඳීමේ අනුපාතය 5ට 2යි කියලා. එහෙනම් කීර්ති නාමයේ මොකද කළේ? මේ තියෙන්නේ හොයන එක. අපි කරපු එකම තමයි. භුක්ති විඳීමේ අනුපාතය 5ට 2යිනේ කීර්ති නාමය කියලා බිමල්ට 2100ක් එකතු කරලා භුක්ති විඳින අනුපාතයට හරගනවා. පැහැදිලිද? ඊළඟ පුතේ ඔහුට මුදලින් 3000ක් ගෙව්වා. විශ්‍රාම යන හවුල්කරුවෙකුට විශ්‍රාම යාම වෙනුවෙන් යම් දෙයක් ගෙවුවොත් ලියන්නේ එයාගේ ප්‍රාග්ධන ගිණුමේ හරපැත්ත. නම් මුදල් කියලා 3000ක් හරකනවා. හරිද? ඉතිරිය ණය ගිණුමකට මාරු කරනවා කියනවනේ. කොච්චරයි? අපි මේක තුලනය කරගෙන යමු. මම හිතන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 1000යි. ප්‍රාථමික පිරිවැය 1700යි. පොදු කාර්ය පිරිවැය 1020යි. ප්‍රාථමික පිරිවැයට පොදු කාර්ය පිරිවැය එකතු කරලා එන උත්තරේට සාමාන්‍යයෙන් කියන්නේ නිෂ්පාදන පිරිවැය. නමුත් නිෂ්පාදන පිරිවැය කියලා කියන්න බෑ නොනිමි තියෙනවා. නොනිමි ගලපලා එන උත්තරේට තමයි කියන්නේ නිෂ්පාදන පිරිවැය වෙළඳ ගිණුමට මාරු කරනවා. එහෙනම් මේ 2920 ගෙනහලා මේ නිෂ්පාදන පිරිවැය කෙලින් ලිව්වා.
ඒකට මේක එකතු කළා 4120යි. ඒකේ අවසාන්තෝගේ අඩු කළා. විකුණුම් පිරිවැය 2620යි. දලලාභය 7080. ඒකෙන් පුතේ වියදම් 2480 ගියාට පස්සේ සුද්ධ ලාභය එන්නේ 4600. ප්‍රාග්ධන පොලී 2000 අයින් කළාට පස්සේ ලාභ කොටස් හැටියට බෙදන්නේ 2600යි. තුන් දෙනාටම එනවා 1300 880යි 520යි. ඒගොල්ලන් ජංගම ගිණුමට බැර කරනවා. දැන් විමල්ව අයින් කළා නම් ජංගම ගිණුම ගැහුවා දෙපැත්තෙම සමාන කිරීමේදී විමල්ගේ තීරුව එකතුව ගන්න 2380යි. ඒක දෙපැත්තෙම දැම්මා. 2380 උඩින් දාලා ඒක ඉස්සර ඇල්ලුවා ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමට 2380ක් බැර කළා. මොන ගිණුම කියලාද? ජංගම ගිණුම. විශ්‍රාම යන හවුල්කරුවෙක්ගේ හිමිකම හැදෙන්නේ කොටස් තුනක් එක්කව වෙලා. ඒ තමයි ප්‍රාග්ධන ගිණුම ශේෂයයි ජංගම ගිණුම ශේෂයයි කීර්තිනාම. එයාගේ මුළු හිමිකම තියෙනවා මං හිතන්නේ පුතේ 10480. ඒකෙන් එයාට දැන්ටමත් 3000ක් ගෙවලානේ. දැන් ඉතුරු 7480 ණය ගිණුමකට මාරු කරනවා. පැහැදිලිද? ණය ගිණුම බිමලට බැර වෙනවා ප්‍රාග්ධන ගිණුම කියලා 7480. එච්චරයි. සම්පූර්ණයෙන් හරි කියලා දාන්න. ශෙහාරා මයික් ඔන් කරන්න. හරි කියලා දාන්න බෑ. ශෙහාරා මොකද්ද ගැළපිල්ලක් ඕන කියලා දරුවෙක් කතා කළා නේද? ශෙහාර නැද්ද? සර් මේ පස්වෙනි ගැලපිල්ල කියලා දෙන්න පුළුවන්ද? ඔය පස්වෙනි ගැළපිල්ලට එන්න. පස්වෙනි ගැළපිල්ල. මොකද්ද පුතේ පහ කියන්නේ? කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස සේවය කිරීම වෙනුවෙන් හරිද? චමල්ට මාසෙට කීයක වේතනයක් දෙනවද? 10000. මාසෙට 10000 නම් අවුරුද්දට කීයද? ඔයා මත් එක්ක කතා කරන්න මයික් ඔෆ් කරලා හරියන්නේ නැහැ. මාසෙට 10000 නම් අවුරුද්දට කීයද? 1200යි. 1,20,000යි පුතේ 120යි. හරිද? ළමේ මට කියන්න මෙතන ගෙවන්නේ හවුල් වේතනද කම්මල් කළමනාකරන වේතනද? කම්හල් කල්පනා කරන ඒතර වේතන. කාට ගෙවුවත් ඒක පොදු කාර්ය වේතනන්නේ ඒක මෙතන දැම්ම 120ක්. ඒතර මේක ගෙවන්න තියෙන්නේ බාහිර පුද්ගලයෙකුටද හවුල් කරුවෙකුටද? හවුල් කරුවෙකුට. නෑ ඒක යාගේ අංගම ගිණුමට බැර කරනවා. හරිද? දැන් එතනින් එහාට කරන සමහරට මාස 10ක ගෙවන ලද වැටුප. සමහරට මාස 10ක වැටුප ගෙවලාලු. හවුල් කරුවෙකුට යම් දෙයක් ගෙවුවොත් ලියන්නේ ඒක එයාගේ ජංගම ගිණුම මොන පැත්තේද? හර පැත්තේ. එන හර කරනවා වැටුප් කියලා ලක්ෂයක්. හැබැයි මේක මෙතෙන්ද දාන යනකොට දාලා තියෙන්නේ පොදු කාර්ය වේදන් වලටනේ. පොදු කාර්ය වේදන් උඩ කීයක් වෙන්නවද පුතේ? 300ක්. 300 ඇතුලේ මේ චමල්ට ගෙවු වැටුප 100 තියෙනවානේ. නමුත් දැන් චමල්ගේ වැටුප අපි වෙනම දැන් පොදු කාර්ය වේදන් වලට දාලා ඉවරයි නේද 120. ඔව් සර්. අදාළ ගාන දාලා ඉවරයිනේ. හරිද? ආයෙ ගෙවපු 100 දාන්න අවශ්‍ය නැහැ නේ. එහෙනම් පොදු කාර්ය වේදන් කියලා එන්නේ 200යි. හරිද? හරි සර්. හරි thank you සර්. සර් ඔව්ද? ආන්න. මේ කීර්ති නාමය ගලපද්දී මේ කීර්ති නාමය දීලා තියෙනවානේ 2100ක් කියලා. එතකොට ඒක අර පැරණි අනුපාතයෙන් මේ ඉවත් වෙන හවුල්කරුට යන කීර්ති නාම කොටස හොයාගන්න ඕනේ නැත්නම් 10න් 3ක් කියලා. ඒක ඔයා හරියට කියවලා නැහැ. ඔයා හරියට කියවන්න. මොකද්ද කියන්නේ ඔන්න ස්ලයිඩ් එක දාන පුතේ බලන්න. මේ කියවන ස්ලයිඩ් එක පේනවනේ. අසනීප තත්ත්වයන් නිසා 2018 3:31 දින විමල් හවුල් ව්‍යාපාරේ විශ්‍රාම ගන්නා ලදී. එදිනට ඔහුගේ කීර්ති නාම කොටස දැක්කද? මේ දීලා තියෙන මුළු කීර්ති නාමයේද විශ්‍රාම යන හවුල්කරුගේ කීර්ති නාම කොටසද? එයාගේ විතරයි නේ. දැක්කනේ ඔයගොල්ලන් පටලවන්නේ ඔය තැන් තමයි. පැහැදිලිද? නිකන් කීර්ති නාමය කියලා දුන්නොත් තමයි ඒකට මේ අර 10න් ඒකට තමයි 10න් දුන්නේ. නෑ ඉතින් නිකන් කීර්ති නාමය කියලා දුන්නා නම් පුතේ පැරණි අනුපාතයට බැර කළා නව අනුපාතයට හර කළාන්නේ. ඔව්. කොටස් කැලි හොයන්න ඕන දෙයක්වත් නෑනේ. මෙතන කොටස.
තේරුණාද පුතේ? එතකොට සර් මේ අර මේ පැරණි අනුපාතයෙන් අර කොටසක් හොයන්න ඕන මොන අවස්ථාවේදීද? නෑනේ පුතේ දැන් මෙහෙමයි. අපිට කියනවා දැන් අපි තුන් මේ දැන් හවුල්කරු විශ්‍රාමයේදී කීර්තිනාමයේ ලක්ෂ 10ක් විතර ඇස්තමේන්තු කළා කියනවා. කියලා අපි කියනවා කියලා මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුමෙන් ගලපනවා ගමන් පැරණි අනුපාතයට වැර කළා නවම් පාතයට හර කළා. ඉවරයිනේ. අපිට කිව්වොත් විශ්‍රාමයෙන් හවුල්කරුගේ කීර්තිනාම කොටස විතරයි ගලපන්නේ කියලා එහෙම තමයි කොටස හොයන්න ඕන. නව හවුල්කරුගේ කීර්තිනාම කොටස විතරක් ගලපනවා කිව්වොත්. කොටස හොයන්න ඕන. තේරුණාද? හරි සර් හරි. කොටස නිකන් කොටස ගලපන්න කිව්වොත් තමයි කොටස ඔව්. හොයන්නේ. නැත්තම් ආහ්. මුළු කීර්තිනාම ප්‍රාග්ධන ගිණුම වැර කළා නව අනුපාතයට හර කළා. තේරුණාද? හරි සර් හරි හරි. thank you. කට්ටියට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න තියෙනම් අහන්න. ගැලපිලිවල ස්ලයිඩ් ටික හරිනේ ෂේමාය? ඔය ගාන දෙකක් හදන්න ඕන. 58 වෙනි ගානට එන්න. 58 58 හොඳ ගානක්. පැය භාගයක් දෙනවා ගාන හදන්න. 58 සිග්නල් ගැටලු තියන අය පැය භාගයකට ලිව් වෙන්න. ලිව්වොත් ආය සම්බන්ධ වෙන්න එපා. මම ගාන හදන්නේ හරියටම 10 වෙනි ගාන හදනවා. ඉක්මන් කරමු. ගාන මුලින් ඉඳලා කියවන්න. එක්කෙනෙක් යනවා තව එක්කෙනෙක් එනවා. හොඳ ගානක් ඈ. පටන් ගමු. ඒ අතරතුර මේවල ගැටලු තිබ්බනම් මට කතා කරන්න. 58 වෙනි ගාන. අලුත් ටියුට් එකේ 58. හරි. ආදම් ප්‍රකාශය දාන්නම් පුතේ. ගැටලු තියෙනවා නම් අහන්න. එයා හදිස්සියවත් ලියවුනොත් මේකත් එක්ක එල්ලිල්ල එන්න එපා ගාන හදන්න 10න් මම ගාන හදනවා කියලා කිව්වේ. හරිද? ඉක්මන් කරමු.
හරි. තර්ෂ ඔය තියෙන පළවෙනි ස්ලයිඩ් එක. ඊළඟ දාන්නද? දැන් 58 විතරයි හදන්න කිව්වේ තාම. 58 වෙනි ගාන හදන්න පටන් ගන්න. 10 වෙද්දි මම හදනවා. ඔයගොල්ලෝ ලිව් වෙනවා නම් අයින් වෙලා ගාන හදන්න. හදලා ආයේ 10 වෙද්දි සම්බන්ධ වෙන්න 10ට 5ක් විතර තියෙද්දි. ගැටලු තියෙනවා නම් අහන්න. මේ මටද කවිසා මැසේජ් එක දාලා තියෙන්නේ. සිග්නල් නැහැ එපා වෙනවා බං කියලා.
මේකේ රෙකෝඩින් එකක් උදේට දෙන්න. මං කියපු දේ කරන්නකෝ ගාන හදන්නකෝ හදලා 10ට වෙද්දි ළඟ වෙද්දි සම්බන්ධ වෙන. ඒතර ඔය ගැටලු ගොඩක් निराකරණය වෙලා තියෙනවා. පොඩි වැස්සක් යන හින්දා තමයි පුතේ ඔය ගැටලුව තියෙන්නේ. ගැටලු තියෙනවා නම් අහන්න මයික් ඔන් කරලා. ජංගම ගිණුම් තීරු 3ක් ගහන්න වෙනවා පුතේ. තව විනාඩි 17යි. හොඳ ගැළපිලි ටිකක් තියෙනවා ඔය ගානේ පුතේ.
එකපාරම හවුල්කරුවෙක් ගිහින් අලුතෙන් කෙනෙක් එද්දි කීර්තිනාමය. මෙච්චරයි පුතේ පැරණි අනුපාතයට බැර කරන්න. පැරණි අනුපාතයට බැර කරද්දි බැර වෙන්නේ සඳුන්ටයි නදුන්ටයි විතරයි. නව අනුපාතයට හර කරන්න. නව අනුපාතයට හර කරද්දි සඳුන්ටයි නිපුන්ටයි හර වෙනවා. එච්චරයි. හරිද? තව විනාඩි 13ක් තියෙනවා. තොරතුරු දාලා ඉවරෙම ආයේ ඉන්නවද? නිකන් වේගෙ බලන්න. හැදුවේ. කෙනෙක් දාලා ඉවරයිලු. නදීෂානි කොහෙද පුතේ ඉස්කෝලේ? සෞමියා පුතේ ඔයාලට පොඩි තොරතුරක් දීලා තිනවා හතරේ. මෝටර රථේ අරන් තියෙන්නේ 2019 4යි එක. ඒතර අපේ ගිණුම් වාසිය පටන් ගන්න 2020 4යි එක. මේනකොට මෝටර රථේ එකක් ෂේ වෙලා ඉවරයි. අනිත් මෝටර රථේ ෂේ කරනවා කියන්නේ පිරිවැය මතනේ. ධාරණාගෙත් නෙමෙයි. පිරිවැය මත. හරිද? එතකොට 10%යි කියන්නේ පුතේ ෂේ ප්‍රතිශතය. ඕකේ ඵලදායී ඊත කාලේ අවුරුදු 10 කියන එක අර්ථය. ඒකට තව ඕක ෂේ කරන් තියෙන්නේ 9යි. මොනම පොඩි උදව්වක් දුන්නා හිතලා බලන්න. ඔව්ද නදීෂානි කොහෙද පුතේ ඉස්කෝලේ කිව්වේ එළ? තව වෙලා තියෙනවා විනාඩි 10ක් එහෙම් පිටින්ම හදන්න.
තව තියෙනවා පුතේ විනාඩි 6ක්. වෙලාව දෙනවා. දැන් කාටවත් කියන්න බෑ වේගෙන් හදනවා අපිට වෙලාව දෙන්නේ නැහැ. ඒව නැහැ. ඒකේ මේ 7 වෙනි ගැළපෙල්ලේ මාසකට 5000ක් ගෙවමින් හවුල් ව්‍යාපාරයේ කාර්යාල ලෙස භාවිතාන්තු සංදායිත ගොඩනැගිලි ඔහුගේ ඉල්ලීම් පරිදි ඔහුට බාර දීලා තියෙනවා. හරිද? මේ නෑ නේ යාට කිසිම තැනක කුලී ගෙවපු කතාවක් නෑ. වර්ෂයට අදාළ ගාණ දාන එක තමයි කරන්නේ. අලාභයක්ද එන්නේ කියලා අහනවා. මට හරියට මතක නෑ පුතේ. ඉවර කෙනෙක් බලන්න අලාභයක්ද එන්නේ කියලා. 26ක අලාභයක්ද මන් දාන්නේ මට මතකයි. අදිශාන ඉවරයි කිව්වා නේද? අලාභයක්ද පුතේ එන්නේ? අලාභයල්ලු එන්නේ. තව විනාඩි 3ක් තියෙනවා. අහන්න පුතේ සමාධි. සර් කියන්න පුතේ. සර් දැන් අර සමාගම් වල මේ පරිපාලන වියදම් වලට එනවනේ අර අධ්‍යක්ෂක ගාස්තු විගණන ගාස්තු ටික. ඔව්. ඒවා සර් දැන් පරිපාලන වියදම් අපි හිතමු ශේෂ පරීක්ෂමේ දීලා තියෙනවා කියලා. ඔව්. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනද මේ අතිරේක තොරතුරු වල දීලා තිබ්බතර අධ්‍යක්ෂක ගාස්තු විගණන ගාස්තු? පරිපාලන වියදම් වල අන්තර්ගත වේ කියලාද? ඔව්. අඩු කළා ඒක වෙන මොකද ඒක අපි වෙනම පෙන්වන්න ඕන පුතේ. අතන මොකද ඒක අපිට වැදගත් වෙන සටහන අංක දෙකට ගෙනියන්න. ඒක දැන් පරිපාලන වල අයින් කරේ නැහැ කියලා වැරදිද? නෑ එහෙම ලොකු වැරද්දක් අතන මොකුත් නෑ. අනිවාර්යෙන් සටහන අංක දෙකට ගෙනියන්න ඕන. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕක වෙනම දාලා පෙන්නයි කියලා. ඒක වියදම් විශ්ලේෂණයස එතකොට නොදැම්මත් සටහන අංක දෙකට විතරක් ගෙනිච්චම හරිනේ. සටහන අංක දෙකට අනිවාර්යෙන් ගන්න ඕන. ඔව්.
හරි සර් හරි. thank you. දීපු වෙලාව නම් ඉවරයි. තව වෙලාව ඕනද? තව වෙලාව අවශ්‍ය නම් අවශ්‍යයි කියලා දාන්න. ආයි තව විනාඩි 5ක් දෙන්න ඉක්මන් කරන්න. 10 5 විදිහ හදනවා. සර් කියන්න පුතේ. සර් මේ සඳුයි නදුනුයි ඉන්නකොට මේ නදුන් මේ විශ්‍රාම යනකොට කීර්තිනාම ඉතුරු වෙන්නේ එතකොට ලක්ෂයයිද? ඉතින් ලක්ෂය කියන්නේ එතන පුතේ කියන්නේ මොකද්ද? නදුන් විශ්‍රාමයෙන් යන නිකුම් අදවා ගැනීම ව්‍යාපාරික කීර්තිනාමයේ දක්ෂරුවාද නදුන්ට හිමි කීර්තිනාම කොටස ලක්ෂයයි. ඉතින් නදුන් විශ්‍රාම ගියේ අය සඳුන් නදුන් ලාභය දාගත්තේ සමසමව නේද? ඔව් සර් එතකොට ඉතුරු වෙන්නේ ලක්ෂය. නෑ ලාජි ඉතුරු වෙන ලක්ෂයක් නෙමෙයි දරුවෝ කියන්නේ විශ්‍රාම යන හවුල් කවුට කීර්තිනාමයෙන් අයිති ලක්ෂයක් නම් හරිද ඉතුරුලා ඉන්න කෙනාටත් කීයද අයිති? ලක්ෂයයි. ඒතර මුළු කීර්තිනාමයේ ලක්ෂ 2යි. ඒ සර් මේ නිපුන් වෙනකොටත් ලක්ෂ 2කමද කීර්තිනාමේ තියෙන්නේ? පුතේ දරුවෝ මෙහෙම හිතන්නකෝ. දැන් මැල්ගු එක කියලා හිතන්නකෝ. හරිද? දැන් මැල්ගු එකේ කියන ආයතන කීර්තිනාමය ගොඩනගා ගන්න මෙතන ඉන්න හැම ගුරුවරයාම දාය කරන අපි අයිතිකරුවෝ කියලා හිතන්නකෝ. දැන් මම ඕක ආයතනෙන් අයින් වෙලා ගියා කියලා මම මැල්ගු එකේ අකුරක් ගලවගෙන යනවාද? ගෝ ගලවගෙන යනවා. හවුල්කරුවෙක් ආවත් ගියත් මුළු කීර්තිනාමේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ. හරි සර් thank you සර්. තේරෙනවද කියන්නේ? මුළු කීර්තිනාමයේ අඩු වැඩි වීමක් වෙන්නේ හවුල්කරුවන්ට කීර්තිනාමය සම්බන්ධ තියෙන අයිතිය අඩු වැඩි වීමක් වෙන්නේ. හරි අඩුව ගන්න තේරෙනවා සර්. තේරෙනවා සර්.
හරි. පුතේ අපි හදමු දෙකනම් ගාන. හිමීට බලන්න. මා අත්‍යවශ්‍ය කරුණු ටික දාගත්තා. ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි ගහගත්තා. හරි. අහඬු සමසමව ලාභ බෙදා ගනිමින් සඳුන් නදුන් හවුල් ව්‍යාපාරයක නිරත වෙනවා. 2020 අප්‍රේල් පළවෙනිදා නදුන් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නවා. හරියටම ගිණුම වශයෙන් මුලනේ. හැබැයි එදිනම 5න් 2ක ලාභ කොටසකට නිපුන් හවුල් ව්‍යාපාරයට ඇතුළත් වෙනවා. සඳුන් නිපුන් පිළිවෙලින් 3ට 2 අනුපාතයෙන් ලාභ බෙදා ගන්න එකඟ වෙනවා. නිපුන්ට 10,000ක මාසික වේතනයක් හිමිවේ කියනවා. කීර්තිනාමය සඳහා ගැළපීම් කළ පසු ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මත 10,000ක පොලියක් දෙන්න කියනවා. හරිද? අහන්නකෝ. මේ හවුල්කරුවන්ට තම ප්‍රාග්ධනයට අමතරව සපයන ණය සඳහා කීයක පොලියක්ද? 10%ක පොලියක්. පූජානේ මොකද කරන්නේ? හරි. අහන්නකෝ. නදුන් විශ්‍රාමය ඔන්නක ඔළුවට ගන්න. නදුන් විශ්‍රාමයාම හා නිපුන් බදවා ගැනීම සම්බන්ධ කිසිම සටහනක් ඇතුළත් කිරීමට පෙර යටින් ඉරක් ගහගන්න. නදුන් විශ්‍රාමයාම හා නිපුන් බදවා ගැනීම සම්බන්ධ කිසිදු සටහනක් ඇතුළත් කිරීමට පෙර ගිණුම් පොත්වලින් උපුටාගත් 2021 3:31 ශේෂ පිරිසුම් පහක් දැක්වේ. හරිද? ශේෂ පිරිසුමේ තොරතුරු වාගයක් දීලා හරි අහන්න මෙන්න මෙහෙම කියනවා පුතේ. මොකද්ද? ප්‍රාග්ධන ගිණුම් වල ජංගම ගිණුම් වල ආරම්භක ශේෂ දීලා තියෙනවා. විකුණුම් විකිණීම් පිරිවැය දීලා තියෙනවා. බෙදා හැරීමේ වියදම් දීලා තියෙනවා. පරිපාලන වියදම් දීලා තියෙනවා. මූල්‍ය වියදම්, ගැනිලි, සඳුන් ණය ගිණුම දීලා තියෙනවා. මෝටර රථයේ දීලා තියෙන ධාරණාගය, ණයගැතියෝ තොගය ණයහිමි, කුලිය අත්තිකාරම්, මුදල් සමාන දෑ. යටින් අමතර තොරතුරු දීලා තියෙනවා. මම ගැළපීල්ල මුලින්ම කරලා ඊට පස්සේ පුතේ මේ ගාන හදන්නම්. පළවෙනි ගැළපීල්ල. මොකද්ද පුතේ කියන්නේ? මොකද්ද පුතේ කියන්නේ? හැමෝම බලන්න. නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් මුදලින් ලක්ෂ 3ක් හා ලක්ෂ 2ක් වටන කාර්යාල උපකරණ ගෙනාවනවා. හරිද? එහෙනම් නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් මුදලින් ගෙනාවු ගාන මුදල් හර කරලා එයාගේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. හැබැයි පුතේ උට්ට කියලා බලන ශේෂ පිරිසුමේ කිසිම තැනක නිපුන් ගෙනාපු සල්ලි ගැන කතාවක් කියලා තිබ්බේ නෑනේ. එහෙනම් උඩ මුදල් ශේෂයට ඔය 300 එකතු වෙන්න ඕන. එකතු කරන්න යන්න එපා. අවශ්‍ය නෑ. ඒක මෙයා ලක්ෂ 2ක කාර්යාල උපකරණ ගෙනහලා තියෙනවා. හරිද? අහගන්නකො. ලක්ෂ 2ක කාර්යාල උපකරණ ගෙනාවා. ඒක කාර්යාල උපකරණ ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. හරිද? එහෙනම් ප්‍රාග්ධන ගිණුමට කාර්යාල උපකරණ කියලා බැර කරලා ජංගම නොවනවත්කම් ඇත්තේ කාර්යාල උපකරණ කියලා ලක්ෂ 2ක් ලියනවා. හරිද? මතක තියාගන්න නව හවුල්කරු වෙන්නේ අවුරුද්ද මුල. එහෙනම් මේ ලක්ෂ 2කට ෂෙයා බලන්න ඕන. ඒකම 2020 4.1 දින නදුන් විශ්‍රාම ගැනීමේදී හා නිපුන් බඳවා ගැනීමේදී ව්‍යාපාරයේ කීර්තිනාමයේ තක්සේරු කළ අතර ඉන් නදුන්ට හිමි කීර්තිනාම කොටස ලක්ෂයයි. පුතේ අලුත් හවුල්කරු අමතක කරන්නකො. හිටියේ සඳුන් නදුන්නේ. ඒ දෙන්න ලාභ බෙදාගත්තේ සමසමවනේ. එතකොට අර විශ්‍රාම යන නදුන්ට කීර්තිනාමයේ ලක්ෂයක් අයිතිය කියන්නේ සඳුන්ටත් අයිතිලා තිබුණා එහෙනම් තියෙන්නේ ලක්ෂයක් වෙන්න ඕන. එහෙනම් මෙයා විශ්‍රාම යන දවසේ කීර්තිනාමයේ තක්සේරු කරපු මුළු ගාන ලක්ෂ 2යි. ලක්ෂ කීයද පුතේ? 2යිනේ. එහෙනම් ඒක ප්‍රාග්ධන ගිණුමෙන් ගලපමු. පුතේ හිමායා වැඩේ කරගෙන යන වෙලාවේ මේක කරන්න දෙන්න පුතේ. හරිද? අපි අවසානට ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් පාඩමෙන් පිටනේ මේක අහන්නේ. හරිද? මේක කරලා ඉවර කරන්නකම් ඉන්නකො දෙයක් ඔයගලන්ට මේ chat එකට ප්‍රශ්න දාන්න එපා. වැඩේ කරලා ඉවරනකම් චුට්ටක් ඉන්න. හරි. එහෙනම් කීර්තිනාමය කියලා බැර කරනවා පුතේ පැරණි අනුපාතයට. පැරණි අනුපාතයේ සමසමෝනේ. නව අනුපාතයට හර කරනවා. නව අනුපාතයේ 3ට 2යිනේ. 120යි 80යි. ඕනනම් කොටස විතරක් ගලපන්නත් පුළුවන් පුතේ භුක්ති විඳීමේ අනුපාතය හොයලා. හරිද? හරි. ඔය කරපු ගැළපිලි දෙකෙන් එකක් හරි තේරුම් නැති කෙනා දාන්න ඉක්මනට chat එකට.
තේරුම් නැත්නම් ඉක්මනට තේරුම් නැති කෙනා දාන්න ඊළඟ ගැළපිල්ල මම කියලා දෙන්න හදන්නේ. හරි. පුතේ තුන්වෙනි ගැළපිල්ලත් මම ඔහොම මොතර කියනවා. බානු මොකක්ද තියෙන්නේ කියලා. නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් ගෙනාපු මුදල නදුන්ට හිමි මුදලින් කොටසක් පීම සඳහා යොදාගෙන තියෙනවලු. එහෙනම් පුතේ නිපුන් ප්‍රාග්ධනයේ විදිහට මුදලින් ගෙනාවන ලක්ෂ 3ක්. ඒ ලක්ෂ 3 නදුන්ට දීලාලු. නිපුන්නේ සල්ලි ගේන වෙලාවේ මුදල් හර නිපුන්ගේ ප්‍රාග්ධන ගිණුම බැරනේ. දැන් ඒක පුතේ නදුන්ට දුන්නාම මුදල් බැර කරලා නදුන්ගේ ප්‍රාග්ධන ගිණුම හර කරනවා. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟ පුතේ මොකක්ද තියෙන්නේ? නදුන්ට හිමි ඉතිරි මුදල සමාන වාර්ෂික වාරික දෙකකින් ගෙවන්න එකඟ වෙලා මේ මුදල මත උපයිත වන පොලි අවසාන වාරිකයේ සමග ගෙවන්නවලු. පළවෙනි වාරිකයේ ගෙවන්නේ 2022 මාර්තු 31 යන ගිණුම් වාර්ෂික වල අවුරුද්දකට පස්සේ. එහෙනම් කොටසක් ජංගම වෙනවා. අපි ඒක එතනදී කතා කරමු. හරි. ආපසරයක් අහගන්න. නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් මුදලින් ගෙනාවු ලක්ෂ 3 මං එයාගේ ප්‍රාග්ධන ගිණුමට බැර කළා. ලක්ෂ 2ක කාර්යාල උපකරණ ගෙනාවනේ කාර්යාල උපකරණ කියලා ලක්ෂ 2ක් බැර කළා. ඒකම ජංගම නොවනවත්කම් ඇත්තේ ලිව්වා. නිපුන් බඳවාගත්ති නදුන් විශ්‍රාමයේදී නදුන්ට හිමි කීර්තිනාම කොටස ලක්ෂයයි. නදුනුයි සඳුනුයි ලාභ බෙදාගත්තේ සමසමවනේ. එන පුතේ සඳුන්ටත් කීර්තිනාමෙන් අයිති ලක්ෂයයිනේ. එහෙනම් මෙයා විශ්‍රාම යන දවසේ මුළු කීර්තිනාමයේ ලක්ෂ 2ක් විදියන්නේ පුතේ ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රාග්ධන ගිණුමෙන් ගැලපුවා. පැරණි අනුපාතයට බැර කරලා නව අනුපාතයට හර කළා. හරිද? හරි. ඊළඟට හතරවෙනි ගැලපිල්ල. මොකද්ද පුතේ කියන්නේ? සර් ඔව් පුතේ අහන්න. කීර්තිනාම කොටස ගලපද්දිත් මේ ප්‍රාග්ධනයේ ලක්ෂ මේ කීර්තිනාමයේ ලක්ෂ දෙකක් කියලාද ගන්න ඕන? කොටසින් කොටස කිව්වොත් ලක්ෂයයි. හරිද? මේක ඔතන පුතේ කොටස ගලපන්න බලන්න. කොටස කිව්වොත් භුක්ති විඳීමේ අනුපාතය හොයන්න එනවා. හරිද? එහෙම වුණොත් ඒකත් චුට්ටක් කියලා වෙන්නන්න පුළුවන්ද? මෙතන පුතේ භුක්ති විඳීමේ අනුපාතය මම හොයලා නැහැ. භුක්ති විඳීමේ අනුපාතය හොයලා නැහැ. හරිද? භුක්ති විඳීමේ අනුපාතය මම හිතන්නේ මේකේ එන්නේ 1:4 අනුපාතයට එන්නේ. හරිද? එතකොට නදුන්නේ විශ්‍රාම යන්නේ. නදුන්ගේ කීර්තිනාමයේ ලක්ෂයයි නේද? ඔව්. ලක්ෂයාගේ ප්‍රාග්ධනයට එකතු ගන්න ප්‍රාග්ධන ගිණුම බැර කරලා අර දෙන්න එක භුක්ති විඳින අනුපාතයට ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයට එකතු කරනවා. එතකොට සඳුන්ට එකතු වෙනවා 20ක්. නිපුන්ට එකතු වෙනවා පුතේ 80ක්. 1:4 අනුපාතයට නවතන හොයලා බලන්න භුක්ති විඳීමේ අනුපාතය එන්නේ. එතකොට කොටස ගලපනවා නම් හරිද? ලක්ෂ දෙකක් කතාවක් නැහැ. කීර්තිනාමය කියලා ලක්ෂයක් නදුන්ට බැර වෙලා කීර්තිනාමය කියලා 20000ක් සඳුන්ටයි නිපුන්ට 80000ක් හර වෙනවා. හරිද? ඕකේ. හරි. මෙන්න මෙහෙම කියනවා. හොඳට අහගන්න. මෝටර රථයේ 2019 4 අත්පත් කරගෙන තියෙන්නේ. හැබැයි උට්ට කියලා බාන ශේෂ පිරුසුමේ මෝටර රථයේ ධාරණාගේ දීලා තියෙන්නේ 2020 4 දිනට. ඒ කියන්නේ අත්පත් කරගෙන අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ අවුරුද්දක් ෂේ වෙලානේ. මෝටර රථ හා කාර්යාල උපකරණ වර්ෂයකට 110 ගානේ ෂේ කරනවා. මට කියන්නකෝ මෝටර රථයේ 150කින් ෂේ කරනවා කොහොමද? 100 ඇතුලේ 50 වල දෙකයින් තියෙන්නේ. අවුරුදු දෙකකින් ෂේ වෙනවා. ඒතකොට මෝටර රථයේ 110කින් ෂේ කරනවා කියන්නේ පුතේ 100 ඇතුලේ 10ව 10ක් තියෙනවනේ. දැන් මේක අවුරුදු 10ක් තිස්සේ ෂේ වෙනවා. එතකොට දැන් මෝටර රථේ එක අවුරුද්දක් ෂේ කරලා ඉවරයි. එහෙනම් තව ෂේ කරන්න තියෙන අවුරුදු කීයද? 9යි. එහෙනම් 900 9න් බෙදලා බලන්න. එහෙනම් මේ අවුරුද්දට අදාළ පුතේ රථ ෂේ එන්නේ කීයද? 100යි. එහෙනම් ගිය අවුරුද්දේ රථ ෂේ තිබිලා තියෙන්නේ කීයද? 100යි. එහෙනම් සම්පූර්ණ රථ ෂේ සමුච්චය එන්නේ 200යි. එහෙනම් මෝටර රථය ඇත්තටම පිරිවැය තිබිලා තියෙන්නේ 1000යි. හරිනේ? 1000ට 110ක් බලන්න. 100යි නේ ඉන්නේ. තේරුණාද? ඒකම මොකද්ද? කාර්යාල උපකරණ 110කින් ෂේ කරමු. කාර්යාල උපකරණ පුතේ නව හවුල්කරු ගෙනාවේ ලක්ෂ 2ක කාර්යාල උපකරණනේ. ඒකට 110ක් කියන්නේ 20යි. දැන් කාර්යාල උපකරණ කියලා සමුච්චය තීරුවට එන්නේ 20යි. පැහැදිලිද? හරි. සඳුන් 8000ක් වටින භාණ්ඩ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගිහිල්ලා. අහන්න. හොඳට අහගන්න මම මේ කියන්නේ. සඳුන් කියන හවුල්කරු 8000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගියොත් මේ භාණ්ඩ ගැනලිනේ. ඒතර භාණ්ඩ ගැනලි කරපු ගමන් එක පැත්තකින් විකුණන්න තියෙන තෝගේ අඩු වෙනවනේ පුතේ. ඒතර විකුණන්න තියෙන තෝගේ අඩු කරලා පෙන්නන්න ගැනුම් වලින් අඩු කරන්න ඕන. හැබැයි දැන් මේකේ ගැනුම් නැහැ. මේක අපිට විකුණුම් පිරිවැය හොයලා දීලා තියෙන්නේ. එහෙනම් ගැනුම් වලින් මේක අඩු වෙනවා කියන්නේ ගැනුම් අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරිවැයත් අඩු වෙනවා. එහෙනම් මේක විකුණුම් පිරිවැයෙන් 8ක් අඩු කරමු. අඩු කරලා විකුණුම් පිරිවැය එන්නේ 2517යි. ඒකම 8 මේ 8 ගැනලි කියලා ජංගම ගිණුමට හර වෙන්න ඕන. මම දැන් ජංගම ගිණුම නම් ගහලා නැහැ. හරිද? හරි. ආයෙ තේරුම් නැත්නම් අහන්න ආයෙසරක් කියලා දෙන්නම් ඈ. 6 වෙනි ගැලපිල්ලයි 7 වෙනි ගැලපිල්ලයි. මොකද්ද පුතේ කියන්නේ? හැමෝම බලන්න.
සඳුන් හවුල් ව්‍යාපාරට ලබා දීලා තියෙන ණය දීලා තියෙන්නේ 2020 ඔක්තෝබර් 1 වෙනිදා. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා 4:01 පටන් අරගෙන 3:31 ඉවරන ගිණුම් වාර්ෂිකය 10ක් කියන්නේ අවුරුද්දේ මැද්දේනේ. එන පුතේ සඳුන්ගේ ණයට කීයක් තියෙන පුතේ සඳුන්ගේ ණය? මම දැකපු විදිහට තිබ්බා ලක්ෂ කීයක්ද? මෙතන 900 කියලා තියෙන එක වැරදි ඈ. තියෙන්නේ 80000 නේ. උඩ කිව්වා හවුල්කරුවෙක් තමන්ගේ ප්‍රාග්ධනයට අමතරව ණයක් දුන්නොත් 115ක පොලියක් දෙන්න කියලා. එහෙනම් ලක්ෂ 80000ට 115ක් කියන්නේ මං හිතන්නේ කීයද පුතේ? 12000යි. මාස 6ට බලන්න ඒක 12න් 6න් වැඩි කරනවා. කීයද? 6000යි. කාට ගෙවුවා ණය පොලී කියන්නේ වියදම මූල්‍ය වියදම් ඇත්තේ දැම්මා. අනිත් අතට මේක සමුන්ටනේ ගෙවන් තියෙන්නේ. ඒක යාගේ ජංගම ගිණුමට බැර කළා. පැහැදිලිද? ඊළඟ පුතේ මාසකට 5000ක් ගෙවමින් හවුල් ව්‍යාපාරයේ කාර්යාල ලෙස භාවිතා කරමින් තිබූ සඳුන්ට අයිති ගොඩනැගිල්ල ඔහුගේ ඉල්ලීම පරිදි 2020 දෙසැම්බර් 31 ඔහුට බාර දෙනවා. අපේ ගිණුම් වාර්ෂිකය පටන් ගන්න 2020 4:01 ඉවර වෙන්නේ 2021 3:31. එතකොට සඳුන්ගේ ගොඩනැගිල්ල යාට බාර දෙන්නේ පුතේ 2020 දෙසැම්බර් 31 කියන්නේ 4:01 ඉඳලා 31කට මාස කීයක්ද? 9ක් පාවිච්චි කළානේ. එහෙනම් මාසෙට 5000 ගානේ මේ මාස 9ට යාට ගෙවන්න ඕන 45000. ඊට පස්සේ කියනවා මොකද්ද? රුපියල් 6000ක මාසික කුලියක් මත කාර්යාලයේ දිනම වෙනස් ස්ථානයකට ගෙනිහිල්ලා තියෙනවා. එහෙනම් පුතේ ඉතුරු මාස 3ට ගෙවන්න ඕන 6000 ගන්න. එහෙනම් කුලිය කීයද? 18 10යි. හරි. අපි මුලින්ම සඳුන්ගේ කුලිය දාමුකෝ. කාට ගෙව්වත් ගොඩනැගිලි කුලිය කියන්නේ වියදමන්නේ වියදම් ඇත්තේ ගොඩනැගිලි කුලිය කියලා. සඳුන්ගේ ගාණ එනවා 45ක්. ඒක සඳුන්ට ගෙවන්න එපා. ඒක යාගේ ජංගම ගිණුමට බැර කරනවා. ඊළඟ පුතේ බාහිර පාර්ශ්වයෙන් අපි මේක කුලියට අරන් තියනවනේ ඉතුරු මාස 3ට. මාසෙට 6 ගානේ මාස 3ට 18යිනේ. ගොඩනැගිලි කුලිය කියලා මෙතන එනවා 18. හැබැයි මේ 18 කිසිම තැනක ගෙවපු කතාවක් නැහැ. ජංගම වගකීම් යටතේ උපචිත ගොඩනැගිලි කුලිය කියලා කීයක් එනවද? 18ක් එනවා. හරිද? ඊළඟ පුතේ මේකේ තව කතාවක් කියනවා. නව ස්ථානයේ සඳහා වර්ෂ දෙකකින් ආපසු ලබා දෙන තැන්පතුවක් වශයෙන් වර්ෂයක කුලිය ජනවාරි 1 වෙනිදා ගෙවලා තියෙනවා. මාසෙට 6 වෙනා අවුරුද්දට 72යිනේ මේ කුලිය අත්තිකාරම් කියලා තියෙන්නේ. හරිද? අපි ඩිපොසිට් එකක් තියෙන්නේ. ඒක අවුරුදු දෙකකින් පස්සේ අපිට ලැබෙනවා. ඒක අපිට වත්කමක්. ජංගම වත්කම් ඇත්තේ ලියු. පැහැදිලිද? 72ක් ඈ. ඔය ගොඩනැගිලි කුලිය එකතු කරලා දාන්න බැයිද කියලා අහනවා. දාන්න පුළුවන්. එකතු කරලා දාන්න. කිසිම අවුලක් නැහැ. අර මම ඕගලන්ට තවත් මේක හොඳට ඔලුවට යන්න තමයි පුතේ මේ වෙනම දාලා පෙන්නන්නේ. හරිද? හරිද? හරි. ඊළඟට යටින් කියන්නේ 8 වෙනි ගැලපෙල්ල අදාළත්වයක් නැහැ. කියනවා වැඩේ පටන් ගන්න හදන්නේ. ගාන සම්පූර්ණයෙන් හදන්න. මොන හරි දෙයක් ආයෙ කියලා දෙන්න අවශ්‍ය නම් හතරවෙනි ගැලපෙල්ල. හිරෝෂ මයික් ඔන් කරන්න පුතේ. මණ්ඩ පරක්කුයි පුතේ. හිරෝෂ මයික් ඔන් කරන්න. නවීන් දිලක්ෂණ නවීන් දිලක්ෂණ. ඔව් සර්. ඔයාට ඕන මේ හතරවෙනි ගැලපෙල්ලනේ මොකද්ද පුතේ මේක අවශ්‍ය? අපේ ගිණුම් වාර්ෂිකය පටන් ගන්න 2020 4 එක නේද? පේනවද පුතේ ඔව් ඔයාට? සර්. ඒතර අපි මෝටර රථය අත්පත් කරගෙන තියෙන්නේ කවද්ද? 2019 4 එක. ඒ කියන්නේ මේ ගිණුම් වාර්ෂිකය පටන් ගන්න අවුරුද්දකට කලින්. ඒ කියන්නේ මේ මෝටර රථය මේනකොට කොච්චර කාලයක් ෂේ වෙලාද පුතේ? අවුරුද්දක්. අවුරුද්දක් ෂේ වෙලා. තාම මෙතනලා ෂේ කරන්න තියෙන්නේ මෝටර රථේ 100ට කීයෙන්ද පුතේ ෂේ කරනවා කියන්නේ? 110යි. 100 ඇතුලේ 10ව කීයක් තියනවද? 10ක්.
එතකොට මේ මෝටර රථය අවුරුදු 10ක් තිස්සේ මොනවා වෙනවද? ෂේ වෙනවා. ඒක දැන් මත අවුරුද්දක් ෂෙයා කරලා ඉවරයි කියන්නේ ඉතුරු 900 අවුරුදු කීයක් ඇතුළත ෂෙයා කරන්න ඕනද? අවුරුදු 9ක් ඇතුළත. 909න් බෙදලා බලන්න එන්නේ අවුරුද්දට අදාළ ෂෙයා එන්නේ කීයද? 100. 100යිනේ පුතේ. එතකොට එහෙනම් ගිය අවුරුද්ද ෂෙයාත් කීයද? 100. 100. ඒ කියන්නේ මේක පිරිවැය තිබිලා තියෙන්නේ කීයද? සමුච්චේ ෂේ 100යි නේද? ඔව්. සමුච්චය ගිය අවුරුද්ද ෂෙයා තිබිලා තියෙන්නේ කීයද? ගිය අවුරුද්දේ 100යි. මේ අවුරුද්දෙත් කීයද? 100. එහෙනම් මේ අවුරුද්ද අවසානයේ සමුච්චය කීයද? ඒ 100. මේකේ පිරිවැය තිබිලා තියෙන්නේ නම් කීයද? 10යි. තේරුණාද? close that. නැත්තම් නෑ කියන්නේ. දරුවෙක් අහනවා කීර්තිනාම කොටසයි මුළු කීර්තිනාමයයි ගලපන එකේ වෙනස මොකක්ද? කෝක ගැලපුවත් පුතේ අවසාන උත්තරේ වෙනසක් නැහැ. හරිද? ඕනම් කොටස ගලපමු. කොටස ගැලපුවොත් කීර්තිනාමය කියලා නදුන්ට 100ක් බැර වෙනවා. භුක්ති විඳීමේ අනුපාතය 1:4යි එන්නේ. 20යි 80යි හර වෙනවා. ඌ පෙරසක් නැහැ. එතකොට ශේෂ පිරික්සමේ ධාරණාගේ තියෙන 900යිනේ. ඔය දේශපිරිසුමේ ධාරණාගේ 900 කියන්නේ පුතේ මේ ඕකේ පිරිවැයන් 10න් සම්ශ්‍රයයක් 200ක් කියලානේ. කියන්නේ ගිය අවුරුද්දේ විතරයිනේ ඕක ෂෙයා වෙලා තියෙන්නේ. තේරුණාද? ගිය අවුරුද්දේ 100 විතරයිනේ අඩු වෙලා තියෙන්නේ නේද? ඔව්නේ. හරිද පුතේ? ඒතකොට ගිය අවුරුද්දේ ඕක අරන් හරි, තියෙන්නේ හරි. 18. ගිය අවුරුද්දේ 110ක් කියන්නේ 100ක් ෂෙයා වෙලා. ඒතකොට මේ අවුරුද්ද පටන් ගත්තේ ධාරණාගේ 900යි නේද? හරිද පුතේ? හරිද? හරි සර් හරි. සර් මේ ඔව්. උපචිත කුලියක් කොහොමද ගියේ? උපචිත කුලියක් දැම්ම නේද? ඔව්. කොහොමද ආවේ? ඉතින් පුතේ දැන් කිව්වා නේද? කොට නැගිල්ල වෙනත් ස්ථානයකට ගෙනිච්ච කියලා අන්තිම මාස 3. ඕ මාසෙට 6 වෙනා මාස 3ට කීයද? 17යි. කිසිම දැනෙක් කුලිය ගෙවපු කතාවක් තිබ්බද? ඒතකොට මේ tempatuක් වශයෙන් වර්ෂයක කුලියක් deposit යනවා එකක්. ඒක ඒ කුලියයි ඩිපොසිට් එකයි පටලවා ගන්න එපා. දැන් අපි කුලියකට ගෙදරකට කුලියට යනකොට පුතේ ඩිපොසිට් එකක් තියා ගන්නවා. හරිද? ඒක පුතේ ආපහු අපි ගේ බාර දෙනකොට ඒගොල්ලෝ අපිට ආපහු දෙනවා. හරිද? දැන් ඔයා කොහරි තැනකින් කාර් එකක් රෙන්ට් එකට ගන්න යන දවස් දෙක තුන හරි පදින්න. කොහරි යන්න. ඒගොල්ලෝ කියනවා රුපියල් 20000ක ඩිපොසිට් එකක් තියන්න. කුලියයි ඩිපොසිට් එක කියන්නේ දෙකක්. හරිද? ඔයා දවස් 3ට වෙනම සල්ලි දෙන්න ඕන. ඔයා වාහනේ ඒගොල්ලන්ට බාර දෙනකොට ඩිපොසිට් එක ඔයාට ආපහු දෙනවා. හරිද? හරි. thank you. හරි හැමෝම බලන්න. ගාන අපි අටින් බලමු. නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් මුදලෙන් ගෙනහලා තියෙනවා ලක්ෂ 3ක්. මම මුදල් කියලා එයාගේ ප්‍රාග්ධන ගිණුමට බැර කළා ලක්ෂ 3ක්. කාර්යාල උපකරණ ගෙනහලා තියෙනවා ලක්ෂ 2ක්. කාර්යාල උපකරණ කියලා ලක්ෂ 2ක් බැර කළා. ඒකම එක ජංගම නොවනවත්කම් ඇත්තේ කාර්යාල උපකරණ කියලා ලිව්වා. ලක්ෂ 2ක්. හරිද? නදුන් විශ්‍රාම ගැනීමේදී හා නිපුන් බඳවා ගැනීමේදී කීර්තිනාමයේ තක්සේරු කරලා ඉන් නදුන්ට හිමි කීර්තිනාම කොටස ලක්ෂයයි. නදුන් කියන්නේ විශ්‍රාම යන එක්කෙනානේ. ඒතර හවුල් ව්‍යාපාරේ හිටියේ සමුන් නදුන්නේ. එහෙනම් නදුන්ට ලක්ෂයක් නම් සමුන්ටත් ලක්ෂයක් තමයි. හේතුව දෙන්න ලාභ බෙදාගත්තේ සමසමවනේ. එහෙනම් මෙයා විශ්‍රාම යන දවසේ කීර්තිනාමයේ තක්සේරු කරලා තියෙන මුළු ගාණ ලක්ෂ 2යි. එන එක පැරණි අනුපාතයට බැර කළා. නව අනුපාතයට හර කළා. හරිද? ඊළඟ උදේ මොකක්ද තියෙන්නේ? නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් ගෙනාපු මුදල නදුන්ට හිමි මුදලින් කොටසක් පියවීමට යොදාගෙන තියෙනවා. එහෙනම් නිපුන් ප්‍රාග්ධනයේ වශයෙන් ගෙනාපු ලක්ෂ 3 මුදල් හර වෙලා එයාගේ ප්‍රාග්ධන ගිණුම බැර වෙනකොට ඒ සල්ලි හපව නදුන්ට දෙනකොට ඒක මුදල් බැර වෙලා නදුන්ගේ ප්‍රාග්ධන ගිණුම හර වෙනවා. ඉතින් මුදල් ශේෂය වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. හරිද? ඊළඟ මුදේ මොකක්ද තියෙන්නේ? නදුන්ට හිමි ඉතිරි මුදල සමාන වාර්ෂික වාරික දෙකකින් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. මේ මුදල මත උපයත වන පොලිය අවසාන වාරිකයත් එක්ක ගෙවන්න ඕන. පළවෙනි වාරිකයේ 2022 මාර්තු 31 ගෙවනවා. ඒක අපි අන්තිමටම කතා කරමු. මෝටර රථයේ 2019 4 එක අත්පත් කරගෙන තිබ්බේ. ඒක එතකොට එක අවුරුද්දක් ෂය වෙලා තිබ්බේ. දැන් මේ අවුරුද්දේ ෂය වෙනවා. අපි හොයාගත්ත රථ ෂය ටිකේ කීයද? 100යි. එහෙනම් ගිය අවුරුද්දේ ෂයත් එක්ක සම්පූර්ණ සමුච්චය එන්නේ 200යි. කාර්යාල උපකරණ 10%ක් ෂය වෙනවා. කාර්යාල උපකරණ ෂය 20යි. සමුච්චය තීරුවට එන්නේ 30යි. සඳුන් 8000ක් පන්න බාණ්ඩ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අරන් ගිහිල්ලා තියෙනවා. හවුල්කරුවේ බාණ්ඩ ගැල්ලි කළොත් පුතේ එක පැත්තකින් විකුණන්න තියෙන තෝගේ අඩු වෙනවනේ. එහෙනම් එක පැත්තකින් විකුණන් තියෙන තෝගේ අඩු වෙනවා අනිත් පැත්තෙන් හිමිකම අඩු වෙනවා. දැන් ජංගම ගිණුමට හරකලා ගැල්ලි කියලා 8ක්. මේකෙන් පෙන්වන්නේ හිමිකම අඩු වුණා.
අනිත් පැත්තෙන් විකුණන්න තියෙන තෝගේ අඩු වෙනවනේ. මේක ගැනුම් වලින් අඩු කරන්න ඕනේ. හැබැයි අපිට මේ ගානේ විකුණුම් පිරවා හොයලා දීලා ඉවරයි. එහෙනම් මේක විකුණුම් පිරවයන් ගලපන්නේ. මේක ගැනුම් වලින් අඩු කරනකොට ගැනුම් කියන වියදම අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ විකුණුම් පිරවය කියන වියදමත් අඩු වෙනවා. එහෙනම් විකුණුම් පිරවය 2525න් 8ක් අඩු කරන්න. විකුණුම් පිරවය කියලා එන්නේ 2517යි. ඊළඟ පුතේ මොකක්ද කියන්නේ? සඳුන් හවුල් ව්‍යාපාරට ණය සපයලා තියෙන්නේ 2020 ඔක්තෝබර් පළවෙනිදා. හරියටම ගිණුම් මාසයේ මැද්දේනේ. සඳුන්ගේ ණය තිබ්බ 80000. ඒකට අවුරුද්දට පොලිය 115ක් ගෙවන්න කියලා කිව්වා. ඒ කියන්නේ 12000. එහෙනම් මාස 6ට 6000යි. දැන් ණය පොලිය කියලා මෙතන එනවා 6000. අනිත් අතට මේ පොලිය ගෙවන්න තියෙන්නේ බාහිර පුද්ගලයෙකුට නෙමෙයි හවුල්කරුවෙකුටනේ. ඒක යාගේ ජංගම ගිණුමට බැර කරා. 6000. හරිද? මාසකට 5000ක් ගෙවමින් හවුල් ව්‍යාපාරයේ කාර්යාල ලෙස භාවිතා කරමින් තිබූ සඳුන්ට අයිති ගොඩනැගිල්ල ඔහුගේ ඉල්ලීම පරිදි 2020 දෙසැම්බර් 31 බාර දුන්නා. එහෙනම් සඳුන්ගේ ගොඩනැගිල්ල පාවිච්චි කළේ පුතේ මාස 9යි. මාසෙට 5000 ගානේ මාස 9ට ගොඩනැගිලි කුලිය එනවා 45000. අනිත් අතට මේ කුලිය ගෙවන්න තියෙන්නේ සඳුන්ටනේ. ඒක යාගේ ජංගම ගිණුමට බැර කරනවා. ගොඩනැගිලි කුලිය කියලා කීයද? 45000. ඉතුරු මාස තුන මොකද කළේ පුතේ? මාසෙට 6000 ගානේ කුලියකට වෙන තැනකට අරන් ගියා. මාසෙට 6000 නම් ඉතුරු මාස තුනට පුතේ ගෙවන්න ඕන 18000. දැන් ගොඩනැගිලි කුලිය කියලා මං ඒ 18000 වෙනම ලිව්වා. හැබැයි කිසිම තැනක මේ කුලිය ගෙවපු කතාවක් නැහැ. දැන් ජංගම වක්කීමක් තිලුවා උපහිත ගොඩනැගිලි කුලිය කියලා 18. ඒ ගානෙම මෙන්න මෙහෙම කතාවක් කියනවා. නව ස්ථානයේ සඳහා වර්ෂ දෙකකින් ආපසු ලබා දෙන තැන්පතුවක් වශයෙන් වර්ෂයක කුලිය ගෙවලා තියෙනවා. මාසෙට 6000 නම් අවුරුද්දට කීයද 72යිනේ. එහෙනම් 72ක ඩිපොසිට් එකක් තියලා තියෙනවා. උඩ ශේෂ පිරිසුමේ අන්තිම තොරතුරුවට කලින් තොරතුරු තියෙන අත්තිකාරම් කියලා. ඒක අපිට වත්කම. ඒක ජංගම වත්කම් ඇත්තේ ලියනවා. හරිද? ඔච්චරයිනේ පුතේ තොරතුරු දීලා තියෙන්නේ. දැන් අහගන්න. උඩ ඉඳලා තොරතුරු දාගෙන එන්න. නදුන් සඳුන් නිපුන් පහට තුනට දැන් අහගන්න. හවුල්කරු විශ්‍රාමයන්නේ අවුරුද්ද මුල නදුන්. එයාට ප්‍රාග්ධන පොලී වේතන ලාභ කොටස් මුකුත් නැහැ. නව හවුල්කරු එන්නේ එදා. එහෙනම් එයා නව හවුල්කරුට සියලුම දේවල් ලැබෙනවා. ප්‍රාග්ධන පොලී බලන්න කියනවා. ඒක ගන්න වෙන්නේ අවසාන ශේෂයෙන්නේ. ඒක අපි නිකන් ලියාගමු. වේතන දෙන්න කියලා තියෙන නිපුණට විතරයි පුතේ මාසෙට 10000යි. ඒ කියන්නේ අවුරුද්දට කීයද? 120000යි. ඒක ජංගම ගිණුමට බැර කරනවා. වේතන කියලා 120ක් නිපුණට. හරිද? ඊළඟට පුතේ අවුල්කරුවෝ තමන්ගේ ප්‍රාග්ධනයට අමතරව සපයලා දෙන ණය සඳහා 115ක් පොලිය ගෙවන්න කියනවා. ඒක හරි. නදුන් විශ්‍රාම යාමයි නිපුන් බදවා ගැනීමයි ගැලපින් කරන්න කලින් ශේෂ පිරිසුම දීලා තියෙනවා. මුලින්ම දීලා තියෙනවා අපිට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ. ඉතින් දාගමු. 600යි 500යි. ජංගම ගිණුම් වල සඳුන්ගේ 170ක බැර ශේෂයක්. නදුන්ගේ 100ක හර ශේෂයක්. හරිද? විකුණුම් දීලා තියෙනවා අපිට 4000. විකුණුම් වල වෙනසක් නැහැ. විකුණුම් පිරිවැපි දාලා ඉවරයි. බෙදා හැරීමේ වියදම් 800යි. පරිපාලන වියදම් 500යි. මූල්‍ය වියදම් 10යි. ඊළඟ පුතේ ගැනිලි දීලා තියෙනවා හවුල්කරුවන්ගේ. ගැනිලි කරන්න හිමිකම අඩු වෙනවා. එහෙනම් ජංගම ගිණුමට හර වෙනවා ගැනිලි කියලා. සඳුන්ට 10 80යි. නිපුණට 60යි. ණය ගිණුම සඳුන්ගේ තියෙනවා 80000ක්. ඒක අපිට වගකීමක් ජංගම නොවනවක් කීමක් දානවා 80000ක්. ඒකට අදාළ පොලිය අපි දැන්ටමත් ගලපලා ඉවරයි. හරිද? මෝටර රථයේ ධාරණාගේ අපිට වැඩක් නැහැ. පිරිවැපි දාමු 1000ක්. ණය ගැති 100යි. තොගේ තියෙනවා 50ක්. දල ලාභයේ හරි විකුණුම් පිරිවැහල හරි හොයලා දීලා තියෙන ශේෂ පිරිසුමක තොගේ තියෙනවා නම් ඒ අනිවාර්යෙන් මොන තොගේද? අවසාන තොගේ 50යි. ණය හිමියෝ 150යි. අත්තිකාරම් දාලා ඉවරයි. මුදල් සමාන දෑ 303යි. හොඳට අහගන්න මම මේ කියන්නේ. තොරතුරු ටික දාලා ඉවරයි. පුතේ හවුල්කරු විශ්‍රාමගේ අවුරුද්දේ මුල. එහෙනම් එයාට ප්‍රාග්ධන පොලියේ වේතන ලාභ කොටස් ලැබෙන්නේ නැහැ. හැබැයි එයාගේ ණයට පොලිය ගලපන්න ඕන. එහෙනම් එයාගේ ණය ගලපන්න වෙනවා. එහෙනම් ආදායම් ප්‍රකාශය තුලනය කරන්න කලින් එයාව අයින් කරලා ඉන්න වෙනවා. බලන්න. මං ජංගම ගිණුමේ දෙපැත්තෙම සමාන කිරීම ඉරි ගැහුවා. මේ බලන්න අලුත් දෙයක්. නදුන්ගේ තියෙන්නේ හර ශේෂයක්. එහෙනම් ඒක දෙපැත්තෙම දැම්මා. බැර පැත්තේ උඩින් දාලා ඒක ඉස්සරහින් ලිව්වා ප්‍රාග්ධන ගිණුම කියලා. වෙනදාට ඕක පුතේ එන්නේ අනිත් පැත්තටනේ. එහෙනම් ජංගම ගිණුමට බැර වෙනවා කියන්නේ ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. හරිද? එහෙනම් නදුන්ගේ ප්‍රාග්ධන ගිණුම ශේෂයයි කීර්තිනාමය 100යි විතරයි යාගේ හිමිකමට තියෙන්නේ. එහෙනම් යාගේ මුළු හිමිකම 600යි. 600න් දැන්ටමත් 300ක් ගෙවලා ඉවරයි. ඉතුරු 100 ජංගම ගිණුමේ හර ශේෂයට කැපිලා යනවා. එහෙනම් එයාගේ ණය ගිණුම එන්නේ 200යි.
හරිද? ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕන. හරිද? ඔයගොල්ලෝ දැක්කත් දන්නේ තුන්වෙනි ගැළපිල්ලට එන්නේ. නදුන්ට හිමි ඉතිරි මුදල තුන්වෙනි ගැළපිල්ලේ දෙවෙනි වාක්‍යය කියනවා නදුන්ට හිමි ඉතිරි මුදල සමාන වාර්ෂික වාරිකය දෙකකින් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. මේ මුදල මත උපයත වන පොලිය අවසාන වාරිකයේත් එක්ක ගෙවන්න ඕන. පළවෙනි වාරිකය ගෙවන්නේ 2022 මාර්තු 31 කියන්නේ අපේ ගිණුම් වාර්ෂික වල හරියටම අවුරුද්දකට පස්සේ. එහෙනම් මේ අවුරුද්ද පුරාම ණය තියෙනවා ඈ. එහෙනම් මේකට මේ අවුරුද්ද මුලින්ම ණය පොලිය බලමු. කීයද පුතේ ණය? ණය පොලිය බලන්න කලින් එක වාරිකයක් ගෙවන්නේ මෙතනලා හරියටම අවුරුද්දකට පස්සේ. එහෙනම් ණය 200යි වාරික දෙකකින් ගෙවනවා කියන්නේ 100නේ. එහෙනම් එක වාරිකයක් ජංගම වෙනවා 100යි. ඉතුරු වාරිකයේ ජංගම නොවන වෙනවා 100යි. හරිද? නමුත් මේ මුළු 200ටම මේ අවුරුද්දේ පොලිය බලන්න ඕන 100ට 5. ඒ කියන්නේ රුපියල් 10යි. ණය පොලිය එනවා 10ක්. කිසිම තැනක ඒක ගෙවපු කතාවක් නැහැනේ. එහෙනම් උපජීත පොලිය කියලා එනවා 10යි. ඔච්චරයි. හරිද? අපි ප්‍රාග්ධන ගිණුම් පොඩ්ඩක් තුලනය කරලා ගමු. මොකද ප්‍රාග්ධන පොලිය බලන්න එපා. 700යි 580යි 420යි. එහෙනම් ප්‍රාග්ධන පොලිය 110ක් දුන්නාම එන්නේ 58යි 42යි නේ. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ මෙතෙන්ට දාගමු. දාලා පොලිය බලමු 58යි 42යි. ඒක ඒගොල්ලන්ගේ ජංගම ගිණුම් වලට බැර වෙනවා. ආදායම් ප්‍රකාශය තුලනය කරමු. මම දන්නේ සුද්ධ ලාභය එන්නේ සුද්ධ අලාභයක් එන්නේ 26ක. ඒකෙන් වේතන 100යි 120යි ප්‍රාග්ධන පොලිය 100යි ගියාම එන්නේ ලාභයක් නේ අලාභයක් එන්නේ 246ක. හරිද? ඒක දෙන්න අතර බෙදෙන්නේ 3ට 2 අනුපාතයෙන්නේ. 147.6 98.4. නේ ඒක ඒගොල්ලන්ගේ ජංගම ගිණුම් වලට හර කරමු හේතු අලාභ කොටස්. තුලනය කරමු. එන්නේ බැර ශේෂයක් 43400කයි 3600කයි. අයිදන්නේ ගාන බැලන්ස් වෙනවා 1505ට. සම්පූර්ණයෙන් හරි කියලා දාන්න තොරතුරු බැලන්ස් කියලා දාන්න. දරුවෙන් මගෙන් අහලා තිබ්බා මේකට පොලිය බලන්නේ 115ක් නෙමෙයිද කියලා. පුතේ මෙහෙමයි. දැන් විශ්‍රාම වෙන හවුල්කරුට ගියන්න ඕන පොලිය කිසිම තැනක කියලා නැහැනේ. උඩ කියන්නේ හවුල්කරුව තමන්ගේ ප්‍රාග්ධනයට අමතරව සපයන්නේ නැහැනේ. දැන් විශ්‍රාම ගිය එක්කෙනා දැන් හවුල්කරුවෙක් නෙමෙයි. එයාට ගෙවන්න ඕන පොලිය මෙච්චරයි කියලා හරියටම කියලා නැත්නම් 105යි පොලිය බලන්න. හරිද? ඒකම චුට්ටක් ඕගොල්ලෝ ඔලුවට ගන්න මෙන්න මේක ඕගොල්ලන්ට පැටලෙන්න ඇති. දැන් විශ්‍රාම වෙන හවුල්කරුවෙක්ගේ ණය ඉතුරුනේ අවසානයේ ලක්ෂ 2යිනේ. මේක ගෙවන්න පටන් ගන්න මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේ ඉඳලා. ඒතකොට මේ අවුරුදු පුරාම මේකට පොලිය බලන්න ඕන. හැබැයි මේක වාරික දෙකකින් ගෙවන්නේ. 100නේ. හරිද? ඒතකොට එක වාරිකයක් ගෙවන්නේ 2022 3.31 කියන්නේ මේ ගිණුම් වාර්ෂික වල හරියටම අවුරුද්දකට පස්සේ. එහෙනම් ඒක ජංගම වෙනවා. ඉතුරු ටික ජංගම නොවන වෙනවා. තේරුණාද? හොඳ ගානක්. දැන් ඔයගලන්ට තියෙන ගැටලු මගෙන් අහන්න. මෙන්න මේක තේරුන්නේ නැහැ. මට මෙන්න මේක කියලා දෙන්න. එහෙම අහන්න. ගැටලු තියෙනවා අහන්න. මේකද පුතේ? දැන් කවුද හරි ඉස්සෙල්ලා දරුවෙක් අහලා තිබ්බා? හරි. හිමායා ඉන්නවද? දැන් අත්තිකාරම පුතේ දාන්නේ ජංගවත්කම් වලට. නැත්නම් ජංගවත්කම් රූලක් උඩින්. හිමායා නැද්ද? දරුවෙක් අහලා තිනවා මුදල් වලට 300ක් එකතු කරන්නේ නැද්ද කියලා. පුතේ නව හවුල්කරු මුදලින් ලක්ෂ 3ක් ගෙනාවනේ. ඒතොර ඒක යාට එකතු වෙන්න ඕන. හැබැයි ඔයගොල්ලෝ දැක්කද ඊළඟ ගැළපිල්ල කිව්වා පුතේ මොකද්ද? නිපුන්ගේ ප්‍රාග්ධන වශයෙන් ගෙනාවු මුදල නදුන් දීමේ මුදලින් කොටසයි පිරීම සඳහා යොදාගත්ත කියන්නේ ඒ සල්ලි නදුන්ට දුන්නානේ. එහෙනම් මුදල් වලට එකතු වෙලා ආපහු මුදල් වලින් අඩු වෙනවා. ඒකයි මම මුදල් ශේෂය වෙනසක් නොකළේ.
තේරුණාද පුතේ? තේරුණාද? සිව්මිනි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. chat එකට දාන්න. නැත්නම් මයික් ඔන් කරලා අහන්න. මේක රෙකෝඩින් දෙනවා පුතේ. ශේෂ පිරික්සුමේ ආයෝජන බැරට එන්නේ නැහැ පුතේ කවදාකවත්. ආයෝජන කියන්නේ වත්කම කරට එන්නේ. ඔය සමාදන් ගණන් දෙක හදනවා ඇති නේ මම කවුරුත් කතාලා කිසිම දෙයක් ඇහුවේ නැහැ. හරිද අඩුපාඩු හදාගෙන ඉවරයිද? ආන්නෝ දැන් අද සිග්නල් නැතුව අයින් වෙලා ගිය අයට ගැටලු තිබ්බොත් ඒවා මගෙන් අහන්නත් බෑනේ. මොකද දැන් මේක රෙකෝඩ් වෙනවා ඕගොල්ලෝ අහන ප්‍රශ්න ටික. ඒතකොට ඒගොල්ලන්ට ගැටලු තිබ්බොත් ඒවා निराකරණය වෙනවා. හරි. සමාගම් ගානේ 49 වෙනි ගානේ එහෙම තියනවාද ආයෝජන කියලා. ඒක අර පැත්තට දාගන්න. ඒක වැරදිලා තියෙන්නේ එහෙනම්. ආයෝජන බැර පැත්තට යන්න බෑ කවදාවත්. හරි. පටන් ගමු 60 වෙනි ගාන. 60. 60 පටන් ගන්න. පුතේ අනිත් කිව්වම මෙතන ස්ලයිඩ් ගොඩක් තියෙනවා. කීවෙනි ස්ලයිඩ් එකද පුතේ ඕන දිල්ලි? සමාගම් ගානට වෙලාව කීයද? අදලා බලන්න ලකුණු 20යි හම්බෙන්නේ. පැය 3යි. පැය 3 බෙදන්න 100ෙන්. සාමාන්‍ය විනාඩි 40ක් විතර. ඔන්න ඊළඟ ස්ලයිඩ් එක දැම්මා. පටන් ගන්න. විනාඩි 36යි. ඔව්. නැත්තම් ෆස්ට් එකට 50යි සෙකන්ඩ් එකට 50යි. හරි. අහන්නකෝ මේ දැන් ඔය ගාන හදලා බලන්න වෙලාව මදි. ඔයගොල්ලෝ ගෙදරදී මෙන්න මේ ගණන් දෙක හදන් එන්න ඕන. හරිද? 60යි 61යි 60යි 61යි හරිද? 61 වෙනි ගානේ මෙන්න මෙහෙම ලියා ගන්න. 8 වෙනි ගැලපිල්ලට 61 වෙනි ගානේ
ලියන්න මෙහෙම 61 2020 1 2020 1 රංගගේ හා එරංගගේ ප්‍රාග්ධන ජංගම ගිණුම් ශේෂ පිළිවෙලින් 2020 1 දිනට රංගගේ හා එරංගගේ ජංගම ගිණුම් ශේෂ පිළිවෙලින් ලක්ෂ 3ක් හා ලක්ෂ 2ක් වේ. ලක්ෂ 3ක් හා ලක්ෂ 2කකි. හරිද? ඔගොල්ලෝ ගෙදරදී 60යි 61යි හදන් ඉන්න. මේක මම ඉරිදා උදේ පන්තියේ බලනවා. හරිද? තව එකක් දෙන්නද? නැද්ද? හරි. ওই ගණන් දෙක හදන් ඉන්න. ඔය දැන් හෝම්වර්ක් තියෙනවා. සමාගම් ගණන් දෙකයි, හවුල් ව්‍යාපාර ගණන් දෙකයි. ගැටලු තියෙද්දි මට පොඩ්ඩක් කතා කරන්න. මේකේ රෙකෝඩින් එකක් ඕගලන්ට හෙට උදේම දානවා පුතේ.